ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්දාය. දැයි සුපින්වත් මිනිසුන්ට සත්‍යයේ මඟ කියා දෙන ඔබේ ආලින්දයට අමාස දහම් රැගෙන එන රූපවාහිනී මාධ්‍යයේ කල්යාණ මිත්‍රයව ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ඔබ වෙත ගෙනෙන අසිරිමත් ධම්සක ධර්මදේශනාමය වැඩසටහනයි අපි අදත් මේ ආකාරයෙන් ආරම්භ කරන්නේ. අදත් ධර්මදේශනාවට මහමෙවුනාව භාවනා සුපවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් මැදිරියට වැඩම කොට වදාලා. ප්‍රථමයෙන් පින්වත් ස්වාමීන් වහන්සේව මම নমස්කාර පූර්වකව පිළිගන්නවා. අප අසිරිමත් ධම්සක ධර්මදේශනාමය වැඩසටහන් මාලාව තුළින් ඔබේ ජීවිතයට ඉතාම වැදගත් වූ ධර්ම කාරණා පිළිබඳවයි සාකච්ඡා කරන්නේ. ඔබේ ලෞකික ජීවිතය සුඛිත මුඛිත කරගන්නවා වගේම ඔබට ඒ පිළිබඳ හිතමින් යලි යලිත් කුසල් කරගන්නට ඒ තුළින් ඔබට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට පිටුවහලක් වන්නටයි අප මේ උතුම් පුණ්‍ය කර්මය ඔබ වෙනුවෙන් සිදු කරන්නේ. අදත් එබඳුම උතුම් ධර්ම කාරණා රාශියක් පිළිබඳව පින්වත් ස්වාමීන් වහන්සේ විසින් අපිව දැනුවත් කරන්නට සූදානම්. ඊට මත්තෙන් භාග්‍යවතුන් වහන්සේට සුවඳමල් පූජා කර පින්වත් ස්වාමීන් වහන්සේට දැහැත් පට්ටිය පිළිගන්වා ධර්මදේශනීය සඳහා ආරාධනා කර සිටිමු. නමෝ බුද්ධාය 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 නමෝ සුපින්වතුනි, අද දවසේදී ධර්මදේශනාව තුළින් බොහෝ කරුණු ඔබේ ජීවිතයට උකහා ගන්නට පුළුවන්කමක් ලැබේවි. ඔබ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහත් වූ ශ්‍රද්ධාව කෙරෙන්, මහත් වූ ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි මහත් වූ ගෞරවයෙන්, අනුකම්පාවෙන් ඒ උතුම් ධර්ම කාරණා ඊටාම උපයෝගීමත් ඒ කරුණු කාරණා ඔබේ ජීවිතයට ඒක රාශී කර ගන්නට බලාපොරොත්තු වෙනතයි අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේට මම নমස්කාර පූර්වකව ආරාධනා කර සිටිනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ධර්ම කාරණා අපට මනමින් පෙන්වා දෙන හැටියට සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු සාදු සාදු. පංචශීලී සමාදන් වෙන්න කියන්නේ සතුන් මෙරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ
සිල්පදය සමාදන් වෙමි. බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. මත්පැන් හා මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. උතුම් තිසරණ සහිත වූ මා සමාදන් වූ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද අමා මහ නිවන පිණිසද උපකාර වේවා. සාදු සාදු සාදු. මාත් සමගම කියන්න. නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. සදහවත් පින්වතුනි, මේ පින්වතුන් අද දවසේ අසිරිමත් දම්සක ධර්මදේශනය සමග එකතු වෙලා දැන් සූදානම් වන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ජීවිතේට අවබෝධය පිණිස උපකාර වෙන දහම් කාරණා කීපයක් ඉගෙන ගන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන පිරිසක් විදිහට බොහෝ දෙනෙක් දන්නවා තමන්ගේ ජීවිතේට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නැත්නම් තමන්ට පත්වෙන්න වෙලා තියෙන ඉරණමේ ස්වභාවය කොයි වගේද කියලා. ඒක බුදුරජාණන් වහන්සේ වදාලා ඒ ඉරණම තමයි ජීවිතය අවබෝධ නොකරපු නිසා ඉපදෙමින් මැරෙමින් සංසාරේ යන්න සිද්ධ වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ මෙන්න මේ කාරණාව සිත තුළ තියාගත්තට පස්සේ තමයි එයාට උවමනාවක් ඇති වෙන්නේ මම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පුරුදු කරලා මේ සසරින් නිදහස් වෙන්න ඕනේ කියලා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ වදාලා ගිහි ශ්‍රාවකෙක් වේවා පැවිදි ශ්‍රාවකෙක් වේවා ඒ හැම කෙනාම තමන්ගේ සිත තුළ මතක තියාගන්න ඕනේ තමන් සසර ගමන උරුමකම් කියන කෙනෙක් කියලා. මොකද බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා මෙන්න මේ සසර ගමනින් නිදහස් වෙන වැඩපිළිවෙලයි ලෝකයට දේශනා කළේ. හැබැයි මේක අපි හැමදාම කිව්වට මතක තියනවද? මේ කියනවා මේ අමතක වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ අමතක වෙන්න හේතුව තමයි අවිද්‍යාව කියන කාරණාව නිසා මේ සසරේ යන ලෝක සත්වයාගේ හිත වැහිලා තියෙනවා. හැබැයි හැමදාම අපිට ලෝකයෙන් දකින්න ලැබෙනවා සසරේ තියෙන දුක්ඛිත ස්වභාවය. පාරතොට යද්දින් පේනවා, වැඩ කරන ආයතනෙ ගියාට පස්සේ පේනවා, රෝහලකට ගියාට පස්සේ පේනවා, හැම තැනම පේනවා සසරේ ස්වභාවය. නමුත් තේරුම් ගන්න ශක්තියක් අපිට නැහැ. ඔබට මතක ඇති පහුගිය දවස්වල මේ ලෝකයේම කම්පාවට පත්වෙච්ච සිද්ධියක් වුණා. මේ කට්ටිය අහලා තියෙනව නේද සිරියාව කියලා රටක්. මොකේද ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ? සිරියාව
ත්‍රස්තවාදයට ප්‍රසිද්ධ වෙලා තියෙනවා. මේ දවස්වල අන්තවාදීන් පිරිසක් එයාලගේ ආගම් පතුරවන්න මනුස්ස ඝාතනය කරනවා. එතකොට මේ සිරියාව කියන නම ලැබුණේ රටට සිරියාවන්ත නිසා. හැබැයි මේ සිරියාවන්ත රටේ ත්‍රස්තවාදීන් මනුස්ස ඝාතනය කරද්දී ඒ රටේ ගොඩාක් කට්ටිය මේ අන්තවාදයට අකමැති කට්ටිය රටින් පැනලා ගියා සරණාගතයේ විදිහට. ඇයි හිටියොත් මැරුම් කණ්ඩ වෙනවා. මේ රටේ එක ස්වාම් පුරුෂයයි බිරිඳයි පුංචි දරුවෝ දෙන්නයි. එක දරුවෙකුට අවුරුදු 1කමාරක් විතර ඇති, අනිත් දරුවට අවුරුදු 3ක් විතර. මේ අම්මයි තාත්තයි දරුවෝ දෙන්නයි කල්පනා කළා එයාලගේ සහෝදරයෙක් ඉන්නවා කැනඩාවේ. කැනඩාවට කතා කරලා කිව්වා අපිට සරණාගත වීසා අරන් දෙන්න අපේ රටේ කලබලයක් කියලා. නමුත් මේ කට්ටියන්ට වීසා හම්බුන්නේ හිත හදාගෙන දැන් මායිම් ගමකින් එහා පැත්තේ යුද්ධය තියෙනවා. හිත හදාගෙන ඉද්දින් ගෙවල් වටේ කට්ටිය හොරෙන් බෝට් වල නැගලා යුරෝපෙට පැනලා යනවා ජීවිතේ බේරගන්න. තියෙන සල්ලි ඔක්කොම වියදම් කරලා ඉඩකඩම් විකුණලා. මේ අම්මයි තාත්තයි කල්පනා කළ එහෙනම් ඉතින් දරුවෝ දෙන්න ජීවත් කරවන්න එපේ අපි මැරුණත් කමක් නෑ. ගෙවල් ඉඩකඩම් විකුණලා බෝට්ටුවකින් හොරෙන් වෙන රටවලට ගෙනින බෝට්ටුවකට සල්ලි දීලා රටින් පැනලා යන්න කල්පනා කළා. කල්පනා කරලා දවස් ආවට පස්සේ මුහුදට ගිහිල්ලා බෝට්ටුවේ ගොඩ වෙද්දී බෝට්ටුවේ යන්න පුළුවන් ගාන 7 දෙනයි. නමුත් මේ අර හොරෙන් ගෙනියන එකක් 13 දෙනෙක් මේකට පැටෙව්වා. ගොඩාක් දුර ගියාට පස්සේ නමුත් සීමාවට යන්න බැරි වුණා. බෝට්ටුවේ පිරිස වැඩි, රැළ පහර වැඩි, බෝට්ටුව පෙරළුණා. අර තාත්තයි තව කීප දෙනෙකු ඉතිරි වෙලා බෝට්ටුවේ පනිත් ඔක්කොම මරණයටපත් වුණා. තාත්තා සිහිය ඇවිල්ලා බලද්දී මුහුදු වෙරළට ගොඩ ගහලා තමන්ගේ පුංචි දරුවා ඉන්න මුණින් අතට වැල්ලේ හිර වෙලා. ඊට පස්සේ කල්පනා කළා අනේ දරුවෝ අනිත් දරුවයි බිරිඳවත් ඉතුරු වෙලා ඇතිනේ කියලා චුට්ටක් එහාට ගිහිල්ලා බලද්දී ලොකු පුතත් මුණින් අතට වැටලා ඉන්නවා වැල්ලේ. මුහුදු වැල්ලේ මරණයටපත් වෙලා. ඊට එහා පැත්තේ බිරිඳ මරණයටපත් වෙලා. මේ තාත්තා අඬා කියන්න ගත්තා මගේ දරුවෝ දෙන්න නිසයි මම සිරියාව අත්හැරලා යන්න හැදුවේ. දැන් ඉතින් දරුවෝ දෙන්න නැතුව මට මොකටද වෙන රටකට ගිහිල්ලා. මම ආපහු දරුවොත් එක්ක දරුවන්ගේ මලග මරගෙන සිරියාවට යනවා කියලා සොහන ළඟ කවුරු ඇවිල්ලා මාව මැරුවත් කමන්නේ මම මේ දරුවෝ අල්ලපු සොහන අත්හරින්නේ නැහැ කිය අඬමින් වැළපින් තාමත් ඉන්නවා. එතකොට ලෝකේ දහස් ගාණක් මිනිස්සු මේක දැකලා කම්පාවටපත් වුණා. වෙන රටවලින් කිව්වා අපි සරණාගත වීසා දෙන්නම් කියලා. නමුත් ඒ කාටවත් මතක්ුනේ නැහැ. අනේ මට මේ ඊරනමට මුහුණ දෙන්න වුණොත්. දැන් මං කියනක සමහරට හිතෙන්නේ නැතුව ඇති. සංවේගය උපදිනවා අනේ පවුනේ මෙහෙම මිනිස්යන්ට දුකක් ලබන්න වෙන එක. අනේ අසරණ මිනිස්සුયો කියලා හිතට දුකක් එනවා. නමුත් සංවේගය උපදින කාරණාව තමන්ගේ අස්පන අපිට පෙනුනට ධර්මයට ගලපලා ඒක තේරුම් ගන්න අපිට බුද්ධිය තාම මෝරලා නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ මෙන්න මේ වගේ සංවේගය උපදින කරුණු දැක්කට පස්සේ එයා කල්පනා කරන මම එතන හිටියනම් මම මායින් ගම්මානක ඉපදිලා හිටියනම් මම ඔය වගේ ත්‍රස්තවාදී කලබල තියෙන රටක ඉපදිලා හිටියනම් මමත් ওই තත්වෙන ඉන්නේ. මමත් ඔය වගේ බේරලා යන්න ගිහිල්ලා කී වතාවක් මැරෙන්නේ නැද්ද? බුදුරජාණන් වහන්සේ වදාලා අනමතග්ග සංයුත්තේ මහණෙනි හොරු වෙලා රජතුමාගේ හිස ගැසුම් පහර කද්දින් සසර ගෙවාගෙන ඉද්දි ඒ ගලාගෙන ගියපු ලේ ටික එකතු කළා නම් සතර මහා සාගරේ ජලයට වැඩි කියලා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මෙන්න මේ කාරණා ඇහුවට පස්සේ ඒකේනා තේරුම් ගන්නවා මේ ජීවිතේ අපි මේ කනබොන දේවල් වලින් සතුටක් විඳ හිටියට අපිට නිරන්තරයෙන් විඳින්න වෙන්නේ
ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් කියන දුක උපදින කාරණාමයි අපේ ජීවිතේට නිරන්තරයෙන් ලැබෙන්නේ කියලා කල්පනා කරනවා. ඊට පස්සේ ඒකන විසඳුම කියලා මොකක්ද තෝරගන්නේ? විසඳුම කියලා යා තෝරගන්නවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පුරුදු කරලා සසරින් නිදහස් වීම. එහෙම නැතු විසඳුමක් තියනවද? ප්‍රශ්නෙන් පලා යන්න කියලා ජීවිතේ නැති කරගත්තට මේ ලෝකයේ තියෙන ප්‍රශ්න වලින් නිදහස් වෙන්න විදිහක් නැහැ. ජීවිතේට සැබෑ පිළිසරණ ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගෙන සසරින් නිදහස් වුණ දවසකටයි. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයේ ලබපු ගොඩාක් දෙනෙකුගේ ආසාවක් තියෙනවා අපි කොහොමද මේ තැනට යන්නේ? අපේ ජීවිතේ මෙහෙම අර්බුදයක් තියෙනවා. හැබැයි අපේ අර්බුදේ ලෙහාගෙන කොහොමද අපි බුදුරජාණන් වහන්සේ කියලා දුන්න නිවන කරා යන්නේ කියලා ගොඩක් දෙනෙකුට ප්‍රශ්නයක් තියෙනවා. ඊට පස්සේ ඒක පුරුදු කරගන්න කියලා කල්පනා කරද්දී නොඑක් අවස්ථාවල මේ මාර්ගේ වැරදෙනවා. ඊට පස්සේ ඒකේ නාම කල්පනා කරනවා අනේ අද කාලේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පුරුදු කරන්න බෑනේ. අපිට වෙන පිළිසරණක් නැහෙනි කියලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පුරුදු කරන එක අත්හැරලා දානවා. ඉතින් ඒක නිසා අද අපි කල්පනා කළා බුදුරජාණන් වහන්සේගේ ධර්මය කොහොමද අපි අපේ ජීවිතේට පුරුදු කරගන්නේ කියන කාරණාව බුදුරජාණන් වහන්සේ කියලා දුන්න සූත්‍ර දේශනාවක් ඇසුරෙන් මේ පින්වතුන්ට පැහැදිලි කරලා දෙන්න. එතකොට මේ ධර්ම කාරණා ඉගෙන ගන්නේ කුමක් පිණිසද? මතක තියාගෙන තව කෙනෙකුට කියලා දෙන්නද? බුදුරජාණන් වහන්සේගේ ධර්ම ඉගෙන ගන්නේ අපේ ජීවිතයට පුරුදු කරලා ඒකෙන් අපේ ජීවිතයට පිළිසරණක් ඇති කරගන්න. එතකොට මේ දහම් කාරණා අම්මා ඉගෙනගෙන පුරුදු කරගත්තා කියලා පුතාට ඒකෙන් විසඳුමක් ඒකෙන් පිළිසරණක් තියනවද? නැහැ. බිරිඳ ඉගෙන ගත්තා ස්වාමියා ඉගෙන ගත්තේ නැහැ කියලා ස්වාමියාට ඒකෙන් පිළිසරණක් තියනවද? ඒත් නැහැ. ඥාතීන් ටිකට ධර්මයේ තියෙනවා මම ඉතින් පුරුදු කරන්න ඕනේ නැහැ කියලා හිටියොත් එයාට පිළිසරණක් තියනවද? ඒත් නැහැ. තමන් යම් ධර්මයක් ජීවිතයට පුරුදු කරලා ඒ ධර්මයේ තමන්ගේ ජීවිතයට බද්ධ වුණොත් ඒකේ ප්‍රයෝජනෙ තියෙන තමාට විතරමයි. ඉතින් ඒක නිසා නිවන් මාර්ග ගැන බුදුරජාණන් වහන්සේ කියලා දුන්න බොහෝම ලස්සන සූත්‍ර දේශනාවක් මේ පින්වතුන්ට අපි කියලා දෙන්න කල්පනා කළා. මේ දේශනාව ඇතුළත් වෙන්නේ පින්වතුනි අංගුත්තර නිකායේ අට්ඨක නිපාතය කියන කොටසට. අට්ඨක නිපාතයේ තියෙන කරුණු 8 බැගින් වදාළ දෙසුම්. මේ දේශනාවේ නම තමයි ආදි බ්‍රහ්මචර්ය පඤ්ඤා සූත්‍රය. මොකද්ද මේකේ නම? ආදි බ්‍රහ්මචර්ය පඤ්ඤා සූත්‍රය. ආදි කියලා කියන්නේ මුල් වෙනවා කියන දේ. බ්‍රහ්මචර්ය කියලා කියන්නේ නිවන් මාර්ගට කියන එක්තරා නමක්. ප්‍රඥාව කියලා කියන්නේ නුවණ. එතකොට මේ සූත්‍රයේ තේරුම මොකද්ද? නිවන් මාර්ගට උපකාර වෙන නුවණ වැඩෙන්න හේතු වෙන මුල් වෙන කරුණු ගැන තමයි මේකේ තියෙන්නේ. තේරුණාද? එතකොට බුදුරජාණන් වහන්සේ මේ දේශනාව දේශනා කරන කාලේ වැඩ හිටියේ සවැත් නුවර. භික්ෂුන් වහන්සේලාට දේශනා කරන මහණෙනි බඹසරට මුල් වෙන ප්‍රඥාව නොලැබී යත්නම් නිවන් මාර්ගී පුරුදු කරන්ද උපකාර වෙන ප්‍රඥාව ලැබිලා නැත්නම් ඒක ලැබීම පිණිසත් නිවන් මාර්ගට මුල් වෙන ප්‍රඥාව ලැබිලා නැත්නම් ඒ ප්‍රඥාව ලැබීම පිණිසත් ඒ වගේම ඒ ප්‍රඥාව ලැබිලා තියෙනවා නම් ඒක තව දුරටත් වැඩි දියුම් වීම පිණිස විපුල බවට පත්වීම පිණිස උපකාර වෙන කරුණු 8ක් තියෙනවා. නිවන් මඟ දියුණු කරගන්න නුවණ දියුණු කරගන්න උපකාර වෙන කරුණු 8ක් තියෙනවා. පළවෙනි කාරණාව තමයි මහණෙනි මෙහිලා භික්ෂුව. එතකොට බුදුරජාණන් වහන්සේ මේ කාරණාව එතන ඉන්න භික්ෂුන් වහන්සේලා අරමුණු කරගෙන කියන්නේ. නමුත් ඒක බුදුරජාණන් වහන්සේගේ අනිත් ශ්‍රාවකයන්ට අයිති වෙන්නේ නැද්ද? අයිති වෙනවා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන
සිව්වනක් පිරිසටම ඇතුළත් වෙන කාරණාවක් තමයි මේ කියලා දෙන්නේ. මහණෙනි භික්ෂුව ශාස්ත්‍රුන් වහන්සේව ඇසුරු කරගෙන තමයි වාසය කරන්නේ. මොකද ශාස්ත්‍රුන් වහන්සේ ඇසුරු කරගෙන වාසය කරනවා කියන්නේ? බුදුරජාණන් වහන්සේව කියන දේ කරමින් තමයි වාසය කරන්න කියනවා. ඒ වගේම ශාස්ත්‍රුන් වහන්සේ නැත්නම් දැන් අද කාලේ බුදුරජාණන් වහන්සේ නැහෙනේ. නුවණැති සබ්‍රහ්මචාරින් වහන්සේ නමක්. එහෙම නැත්නම් ගුරු ස්වාමින් වහන්සේ නමක් ඇසුරු කරමින් වාසය කරනවා. කොහොමද ඇසුරු කරන්නේ? ඒ ඇසුරු කරන සබ්‍රහ්මචාරින් වහන්සේ, එහෙම නැත්නම් ශාස්ත්‍රුන් වහන්සේ, එහෙම නැත්නම් ගුරු ස්වාමින් වහන්සේ ගැන තියුණු ලැජ්ජා බයක් පිහිටලා තියෙනවා. තමන්ට ධම්ම අවවාද කරන ගුරුවරයා ගැන, එහෙම නැත්නම් සහෝදර සබ්‍රහ්මචාරින් වහන්සේ ගැන තියුණු ලැජ්ජා බයක් හිත තුළ ඇති කරගෙන වාසය කරනවා. ඒ වගේම ඒ සබ්‍රහ්මචාරින් වහන්සේට ගෞරව සත්කාර දක්වමින් තමයි ඒ ඇසුර පවත්වන්නේ කියනවා. තේරුණාද? ඒ කියන්නේ මේ නිවන් මඟ කියලා දෙන, තමන්ට ධර්ම මාර්ගය දියුණු කරගන්න උපකාර කරන බුදුරජාණන් වහන්සේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන ස්වාමින් වහන්සේ නමක් වෙන්න පුළුවන්. ආන්ගේ ස්වාමින් වහන්සේට තියුණු ලැජ්ජා බයක් තියෙනවා කියනවා මෙයා තුල. ඒ ස්වාමින් වහන්සේ ගෞරවයෙන් තමයි ඇසුරු කරන්න කියනවා. ආන් ඒක කියනවා නිවන් මාගේ නුවණ වැඩෙන්න උපකාර වෙන පළවෙනි කාරණාව. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි දෙවෙනි කාරණාව තමයි ශාස්ත්‍රුන් වහන්සේව හෝ නුවණැති සබ්‍රහ්මචාරින් වහන්සේ වැසුරු කරගෙන වාසය කරද්දී ලැජ්ජා බය, ඒ වගේ මේ ශාස්ත්‍රුන් වහන්සේ ගැන ගුරුවරයා ගැන ප්‍රේමයක් ඇති කරගෙන වාසය කරද්දී උන්වහන්සේ ළඟට කලින් කලට ගිහිල්ලා දහම් කරුණු විමසනවා කියනවා. ස්වාමීනි මෙන්න මේ කාරණාවේ තේරුම මොකක්ද? මෙන්න මේ විදිහට අපි භාවනා කරද්දී ඊළඟට කොහොමද කරන්න ඕනේ? මෙන්න මේ සිල්පදයේ තේරුම මොකක්ද කියලා තමන්ගේ ධර්ම මාර්ගය ගැන යම්කිසි ගැටලුවක් තියෙනවා නම් කාලෙන් කාලෙට ගිහිල්ලා ඒ තමන් ඇසුරු කරන ගුරුවරයාගෙන් ඒ කරුණු කාරණා පැහැදිලි කරගන්නවා කියනවා. එහෙමනම් දෙවෙනි කාරණේට යන්න පළවෙනි කාරණාව ඒ කෙනා තුල තියෙන්න ඕනේ. මොකද ඇසුරු කරන ගුරුවරයා ගැන එයාට පැහැදීමක් නැත්නම්, ධර්මයේ කියලා දෙන කෙනා ගැන විශ්වාසයක් නැත්නම්, එයාව යාළුවෙක් වගේ නම් ඇසුරු කරන්නේ එයා කියලා දෙන දේවල් පුරුදු කරන්න හිත නෙමෙයිද? හිත නෙමෙන්නේ. ඒක නිසා තමයි කියන්නේ ඊටමත් ලැජ්ජා බයක් තියෙන්න ඕනේ කියනවා. ඒ වගේම ගෞරවයක් තියෙන්න ඕනේ. ආන්ගේ ගෞරවයෙන් තමන්ගේ කල්යාණ මිත්‍රය වැසුරු කරන ගමන්ම කාලෙන් කාලට ගිහිල්ලා තමන්ට නොතේරෙන දහම් කාරණා ඉගෙන ගන්නවා කියනවා. අන්න ඒක තමයි නිවන් මගට නුවණ දියුණු කරගන්න, නිවන් මග පුරුදු කර නුවණ දියුණු කරගන්න උපකාර වෙන දෙවෙනි කාරණාව. එතකොට දැන් සාමාන්‍යයෙන් වෙන්නේ සමහර කට්ටිය කල්යාණ මිත්‍ර වැසුරු කරනවා. ඊට පස්සේ ඒ කල්යාණ මිත්‍රය ධර්මයේ කියලා දෙනවා. හැබැයි වරදින තැනක් තියෙනවා. කල්යාණ මිත්‍රයා ඒ ධර්මයේ කියලා දෙන කෙනා ධර්මයේ අහන කෙනාට බැඳෙනවා. ධර්මයේ අහන කෙනා ධර්මයේ කියන කෙනාට බැඳෙනවා. එහෙමනොත් මොකද වෙන්නේ? ධර්ම මාර්ගය එතකොට වැහිලා යනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ වදලා ධර්මයේ කියන කෙනා බැඳෙන්න ඕනෙත් ධර්මයට. ධර්මයේ අහන කෙනා බැඳෙන්න ඕනෙත් ධර්මයට කියලා. එතකොට මේ කල්යාණ මිත්‍රයත් එක්ක සම්බන්ධය තියෙන්නේ මොකක් සඳහාද? ධර්මයේ ඉගෙන ගන්න විතරයි මේ ඇසුර තියෙන්නේ. සාමාන්‍ය දේවල් සාමාන්‍ය ඇසුරක් තිබ්බොත් එහෙම එයාගේ අර තියෙන ලැජ්ජ බය, ගෞරවය ඔක්කොම නැති වෙලා යනවා. ඊට පස්සේ කාලෙන් කාලට ගිහිල්ලා ධර්ම කරුණු අහන්න හිත නැමෙන්නේ. සැකය උපදිනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ වදාලා මුලින්ම කරන්න ඕනේ
මෙන්න මේ පළවෙනි කාරණාව තමන්ගේ ජීවිතයට ඇති කරගන්න එක. ඒ කාරණාව ඇති කරගත්තට පස්සේ දෙවෙනි කාරණාව සම්පූර්ණ වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දල මහණෙනි තුන්වෙනි කාරණාව තමයි සම්පූර්ණ නොවිච්ච නිවන් මඟ සම්පූර්ණ කරගන්නත් යම් තරමකට පුරුදු වෙලා තියෙන නිවන් මඟ පරිපූර්ණ වශයෙන් පුරුදු කරගන්නත් උපකාර වෙන තුන්වෙනි කාරණාව තමයි ඒ ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පුරුදු කරන සදැහැති ශ්‍රාවකයා ජීවිතයට පුරුදු කරගන්නවා කරුණු දෙකකින් විවේකී ඇති කරගන්නවා. කරුණු දෙකකින් විවේකී ඇති කරගන්නවා. මොනවද මේ කරුණු දෙක? කාය විවේකයත් චිත්ත විවේකයත් ඇති කරගන්නවා. කාය විවේක ඇති කරගන්නවා කියන්නේ ධර්මයේ සඳහන් වෙනවා වැඩ කටයුතු බහුල කරගන්නේ නැහැ කියනවා. වැඩ කටයුතු බහුල කරගන්නේ නැතුව තමන්ගේ ධර්ම මාර්ගයට බාධාවක් වෙන දේවල් කරන්න යන්නේ. ඒතර භික්ෂුන් වහන්සේ නමක් නම් බාහිර කටයුතු වලින් වෙන් වෙලා හුදකලා කුටියකට ගිහිල්ලා කායික විවේකයෙන් පසු වෙනවා. චිත්ත විවේක ඇති කරගන්න බුදුරජාණන් වහන්සේ වදාලා සමත භාවනාව ප්‍රගුණ කරන්න කියලා. එතකොට දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගයේ කෙනෙක් කල්පනා කරොත් පළවෙනිට මේ කාරණාව කරන්න මම කුටියකට ගිහිල්ලා එහෙනම් භාවනාව පටන් ගන්න ඕනේ කියලා. භාවනා කර කර ඉද්දි මගේ මාර්ගය මටම අවබෝධ වෙයි කියලා කෙනෙක් කල්පනා කළොත් ඒ කල්පනාව හරි එකක්ද වැරදි එකක්ද? වැරදි එකක්. මොකද බුදුරජාණන් වහන්සේ වදාලා පළවෙනිට මෙති කරගන්න ඕනේ කාරණාව තමයි කල්යාණ මිත්‍රයෙක්ව තෝරා ගන්න ඕනේ. කොහොමද කල්යාණ මිත්‍රයා තෝරාගන්නේ? ඒ කල්යාණ මිත්‍රයා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියන කෙනෙක් වෙන්න ඕනේ. ඒ ධර්මයේ කියන කල්යාණ මිත්‍රයා හොඳින් අඳුනගෙන ඒ කල්යාණ මිත්‍රයාව ගෞරවයෙන් ඇසුරු කරමි. ඒ කල්යාණ මිත්‍රයාගෙන් ධර්ම මාර්ගයෙන් නැවත නැවත විමස ඉඳලා ධර්මයේ Tamanට හොඳට තේරුණාට පස්සේ ඊළඟ පියවරට මේ කෙනා යනවා. මොකක්ද? කාය විවේකයක් චිත්ත විවේකයක් ඇති කරගන්න මහන්සි ගන්න. උතර බුදුරජාණන් වහන්සේ කාලේ ඔබට මතක ඇති බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනවල තියෙනවා බුදුරජාණන් වහන්සේගෙන් අවවාද ලබා ගත්තේ භික්ෂුන් වහන්සේලා අහවල් වනාන්තරයට වැඩම කළා. අපි භාග්‍යතුන් වහන්සේ වස් සමාදන් වෙන්න මේ කාලේ අහවල් වනාන්තරයට වඩිනවා. එහෙම නැත්නම් අපි අහවල් පිදුරු ගෙට වඩිනවා. අහවල් ගල්ලෙන්ට වැඩම කරනවා කියලා පිටත් වුණා. ඒ මොකක් හොයාගෙනද? කාය විවේකයක් චිත්ත විවේකයක් ඇති කරගෙන. එතකොට ගිහි කෙනෙක් නම් කොහොමද මේක පුරුදු කරගන්නේ? ඒ කෙනා තමාට දරා ගන්න බැරි වැඩ කටයුතු යොදාගන්නේ නැහැ. දවසේ යම් ප්‍රමාණයක් තමන්ට දරා ගන්න පුළුවන් නම් තමන්ගේ ධර්ම මාර්ගයට බාධාවක් නොවෙන්න වැඩ කටයුතු ලෑස්ති කරගන්නවා. ලෑස්ති කරගෙන ඒ කෙනා තමන්ගේ කාය විවේකයේ ඇති කරගෙන ඔන්න හුදකලාවේ තමන්ගේ නිවසේ කාමරයක් වෙන් කරගෙන එහෙම නැත්නම් බුදුන් වදින තැන වෙන් කරගෙන ඔන්න තමන්ගේ චිත්ත විවේකයේ ඇති කරගන්න මහන්සි ගන්නවා. බුදුරජාණන් වහන්සේ කියලා දුන්න භාවනාවක් පුරුදු කරගන්න ඒක නම් මහන්සි ගන්නවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ කරුණු සම්පූර්ණ කරන ගමන්ම හතරවෙනි කාරණාවත් පුරුදු කරගන්නවා. මොකක්ද හතරවෙනි කාරණා? මහණෙනි මේ භික්ෂුව සීලවන්ත කෙනෙක් බවට පත් වෙනවා. ප්‍රාතිමෝක්ෂ සංවර සීලෙන් සංවර වෙලා පුංචි සිල්පදේ පවා බිය දකිමි. පුංචි වරදක් කරන්න ලැජ්ජා වෙමින් ඇවතුම් පැවතුම් සංවර කරගෙන ප්‍රාතිමෝක්ෂ සංවර සීලෙන් සංවර වෙලා වාසය කරනවා. එතකොට සීලය ගැන දැනගන්නේ කොහොමද? අර කලින් කල්යාණ මිත්‍රයා ඇසුරු කරමින් සීලය ගැනත් මෙයා ඉගෙන ගන්නවා. එහෙමනම් පළවෙනි කාරණා මුල් කරගෙන තමයි දෙවෙනි කාරණා මුල් කරගෙන තමයි ඊළඟ කරුණු ටික තමන්ගේ ජීවිතේ ඒකේන පුරුදු කරගන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා උපසම්පදා ස්වාමීන් වහන්සේ නමක් නම් ප්‍රාතිමෝක්ෂ සංවර සීලෙන් සංවරේලා වාසය කරන්න ඕනේ. සාමණේර ස්වාමීන් වහන්සේ නමක් නම් සිල්පද 10ක් ආරක්ෂා කරගන්න ඕනේ.
ගිහි ගෙදර වාසය කරන කෙනෙක් නම් සිල්පද කීයක්ද? හැමදාම 5ක් රකින්න ඕනේ. අපි කියමු කෙනෙක් ඉන්නවා පන්සිල් පද 5න් 4ක් රකින්න. මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. සම්පූර්ණයිද සීලය? නෑ, 4 සීලයක් කියලා දීලා නෑ. එහෙම නැත්නම් මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ අනේ නොදැනුවත්වම බොරු කියවෙනවා. සම්පූර්ණයි සීලය. ඒත් සම්පූර්ණ නෑ. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ සිහියෙන් නුවණින් යුක්තව සිල්පද ආරක්ෂා කරගන්න කියලා. පුංචි වරදේ බිය දකිමින් සිල්පද ආරක්ෂා කරගන්න කිව්වා. මේක නා පුංචි බොරුවක් කියන්නත් බය වෙනවා. අනේ මේ බොරුව කිව්වොත් මගේ සීලයට paluddක් වෙනවනේ. ඊට පස්සේ අනුන්ගේ ඇදකුද කතා කරන්න මේක නා ලැජ්ජ වෙනවා. පන්සිල් පද 5 නිරන්තරයෙන් ආරක්ෂා කරගෙන ගිහි ගෙදර වාසය කරන කෙනා ඉන්නවා. හැබැයි මේ සීලය දියුණු කරගන්න අවස්ථාවක් තියෙනවා. ඒ කවද්ද? පොය දවසට පන්සිල් පද 5ට අමතරව තව සිල්පද ටිකක් ඒකට එකතු වෙනවා. එදාට ගිහි ගෙදර ඉන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා රහතන් වහන්සේලා අනුගමනය කරමින් අෂ්ටාංග උපෝසථ සීලේ ජීවිතයට පුරුදු කරනවා. බුදුරජාණන් වහන්සේ වදාලා නිවන් මඟ පුරුදු වෙන්න, නිවන් මඟ දියුණු වෙන්න ප්‍රඥාව ඇති කරගන්න මුල් වෙන කාරණාවක් තමයි මෙන්න මේ සීලවන්තකම ජීවිතයට ඇති කර ගැනීම. එහෙමනම් මේ එක කරුණක්වත් මගහැරුණොත් ඒ කෙනාගේ ධර්මයේ ජීවිතයට පුරුදු වෙයිද? එකක් නැත්තම් නිවන් මඟ සම්පූර්ණ වෙන්නේ. අපි කරුණු කීපයක් පුරුදු කරලා කල්පනා කරන අනේ කෝ නෑනේ ප්‍රතිඵලය. අනේ මේකෙන් මට මොකුත් කරගන්න බෑනේ කියලා. නමුත් එයාගෙන් කොටසක් අත්හැරිලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දැන් කරුණු කීයක් කිව්වද? කරුණු 4ක් කිව්වා. මොකද්ද පළවෙනි එක? කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරනවා. හැබැයි මේ කල්යාණ මිත්‍රය ඇසුරු කරන්නේ ලැජ්ජ බය ඇතුව. බොහෝම ගෞරවයෙන් තමයි කල්යාණ මිත්‍රය ඇසුරු කරන්නේ. දෙවෙනි කාරණාව මතක නැද්ද? දෙවෙනි කාරණාව තමයි කල්යාණ මිත්‍රයාගෙන් නිතර ගිහිල්ලා කල්යාණ මිත්‍රය හම්බෙලා දහම් කාරණා අහනවා. ස්වාමීනි මේ කාරණාවේ තේරුම මොකක්ද? මේ සිල්පදේ බිඳෙන්නේ කොහොමද? මෙන්න මේ වගේ දහම් කාරණා නිතර අහනවා. තුන්වෙනි කාරණාව කාය විවේකයක් චිත්ත විවේකයක් ඇති කරගන්න මහන්සි ගන්නවා. හතරවෙනි එක ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් සංවර වෙලා වාසය කරන. හොඳට මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ පස්වෙනි කාරණා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ශ්‍රාවකයා ඊට පස්සේ කරන්නේ ධර්මය බොහෝසෙයින් අහනවා කියනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය බොහෝසෙයින් මේකෙන් අහනවා. මොකද හේතුව බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපිට යුද්ධයක් කරන්න තියෙන මොකක්ද? කවුරුත් එක්කද? කෙලෙස් එක්ක යුද්ධයක් කරන්න තියෙනවා. ඒ කෙලෙස් එක්ක යුද්ධ කරද්දී ඒකට උපකාර වන ආයුධ තියෙන්නේ කොහෙද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ. එතකොට ඒ කෙලෙස් වලට එරෙහිව යුද්ධ කරන්න ආයුධ හරියට දන්නේ නැත්නම් ධර්මයේ හොඳට අහලා තිබ්බේ නැත්නම් ඒ කෙනාට ඒ අවස්ථාවට කොහොමද නුවණින් කල්පනා කරන්න ඕනේ කියලා තේරුම් ගන්න බැරි වෙනවා. ඒක නිසා ධර්මයේ බුදුරජාණන් වහන්සේ වදාලා දහම් ගබඩාවක් තමන්ගේ ජීවිතය ඇති කරගන්න කියලා. ඒක තමයි පස්වෙනි කාරණාව. බුදුරජාණන් වහන්සේ වදාළ මේ උතුම් ධර්මය මොනවද? ඒ ධර්මය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම හොඳට අහලා මතක තියාගෙන නුවණින් විමසලා ජීවිතයට පුරුදු කරගන්න දෙයක් විදිහට දහම් දැනුමක් හොඳට ඇති කරගෙන ඉන්නවා. ඒකට නමක් කියනවා බහුශ්‍රුත බව ඇති කරගෙන තියෙනවා කියලා. දැන් අපි සාමාන්‍යයෙන් කතා වෙනව නේද හොඳට දක්ෂ කෙනෙක් හිටියොත් එයා හරි බහුශ්‍රුතයි කියලා. ඒකෙන් අපි අදහස් කරන්නේ බැරි වැඩක් නෑ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බහුශ්‍රුතයි කියලා කියන්නේ ධර්මයේ ගැන හොඳ වැටහීමක් තියෙන එකට. දහම් කාරණා ගලප ජීවිතේට
තේරුම් ගන්න පුළුවන් හැකියාවට තමයි බහුශ්‍රත බව කියලා කියන්නේ. එතකොට නුවණ මෝරන්න නුවණ දියුණු කරගන්න මුල් වෙන පස්වෙනි කාරණාව තමයි මෙන්න මේ බහුශ්‍රතභාවය ඇති කරගෙන තිබීම. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඊළඟ කාරණාව 6 වෙනි කාරණාව තමයි ආරද්ධ වීරියෙන් යුක්තව වාසය කිරීම. මොකක්ද 6 වෙනි කාරණාව? ආරද්ධ වීරියෙන් යුක්තව වාසය කිරීම. ආරද්ධ වීරිය කියලා කියන්නේ පටන්ගත් වීරිය. එතකොට හැම වෙලේම තියෙන වීරියක් ඒක. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ වීරිය ගන්න කියලා කිව්වේ කොහාටද? හිතට ගන්න කිව්වේ. දැන් අපි කියනව නේද සාමාන්‍ය ලෝකේ කෙනෙක් මහන්සි වෙලා ඉගෙන ගන්නවා නම් කියන හරි වීරියවන්ත ළමයෙක් කියනවා. දුක් මහන්සි වෙලා කුලී වැඩක් හරි කරලා සල්ලි හම්බ කරනවා අපි කියනවා අර ළමයා හරි වීරියවන්තයෙක් කියලා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ආරද්ධ වීරිය කියලා කියන්නේ පටන්ගත් වීරියක් ඇති කරගෙන ඉන්න මොනවටද? හිතේ ඇතිවෙන අකුසල් දුරු කරන්න. මොනවටද? හිතේ හටගන්නා අකුසල් දුරු කරන්න. ඒකට බුදුරජාණන් වහන්සේ නමක් කිව්වා සතර සම්‍යක් පදාන වීරිය කියලා. හිතේ නූපන් අකුසල් හට නොගනින්න වීරිය කරනවා. උපන් අකුසල් ප්‍රහාණය කරන්න වීරිය කරනවා. නූපන් කුසල් දහම් උපදවා ගන්න වීරිය කරනවා. උපන් කුසල් දහම් භාවනාමය වශයෙන් පරිපූර්ණ කරගන්න වීරිය කරනවා. බුදුරජාණන් වහන්සේ වදාලා නිවන මුල් කරගෙන යම් කෙනෙක් ධර්මයේ හැසිරෙනවා නම් මෙන්න මේ කාරණාවත් ජීවිතයට එකතු කරගන්න ඕනේ. ඒක මග හැරුණොත් ධර්මයේ මග හැරෙනවා. ඒකනේ බුදුරජාණන් වහන්සේ කාලේ මේ කට්ටිය අහලා ඇති තේරී ගාථාවල අරහත්ත්වයට පත්වෙච්ච භික්ෂුණීන් වහන්සේ නමක් කියනවා වයසක කෙනෙක් ආච්චි කෙනෙක් දරුවෝ ගොඩාක් මේ කෙනාට හිටියා වයසට ගිහිල්ලා පැවිදි වුණා. පැවිදි වුණාට පස්සේ දැන් වයසයි වාරුනේ සක්මන් කරන්න. නිින්ද යනවා සක්මන් කරන්න බෑ ඉඳගෙන භාවනා කරන්න බෑ නිින්ද යනවා සක්මන් කරන්න බෑ ඇඟට වාරුනේ. මේ වයසක භික්ෂුණිය විහාරයේ මැද්දේ තියෙන කණුව අතින් අල්ලගෙන කණුව වටේ සක්මන් කරනවා. කණුව වටේ සක්මන් කරලා හිතේ සමාධිය ඇති කරගන්නවා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඒ කාලේ රහතන් වහන්සේලා ගැන අපි ඉගෙන ගත්තොත් යම් කෙනෙක් ධර්මය අවබෝධ කළා නම් ඒ කෙනාගේ ජීවිතේට වීරියත් බද්ධ වෙලා තියෙනවා. වීරියත් බද්ධ වෙලා තියෙනවා. එහෙමනම් වයසට ගිය භික්ෂුණීන් වහන්සේ නම ඒ විදිහට ධර්මයේ පුරුදු කරලා අවබෝධයක් ඇති කරගත්තා නම් තරුණ කෙනෙක් කොච්චර වීරිය කරන්න ඕනේද? මැදි වයස කෙනෙක් කොච්චර වීරිය කරන්න ඕනේද? ඒක නිසා බුදුරජාණන් වහන්සේ වදාලා ධර්මය අවබෝධ කරන්න නුවණ දියුණු වෙන්න මුල් වෙන 6 වෙනි කාරණාව තමයි පටන්ගත් වීරියෙන් යුක්තව වාසය කිරීම. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි 7 වෙනි කාරණාව තමයි දැන් මේ මොනවට උපකාරන කරුණුද? නිවන් මඟ වඩද්දින් ඒකට නුවණ උපකාර වෙනවා. ආන්ගේ නුවණ ඇති කරගන්න මුල් වෙන කරුණු. 7 වෙනි කාරණාව දේශනා කරන මහණෙනි ඒ භික්ෂුව සංඝයා අතරට ගියාට පස්සේ තිරිසන් කතාවල යෙදෙන්නේ නැහැ කියනවා. දෙතිස් කතාවල. දෙතිස් කතා කියලා කියන්නේ මොනවද? අපි හැමදාම කතා කරනේවා. හැමදාම කතා කරන්නේ ඒවනේ. රජවරු ගැන කතා, දේශපාලනය ගැන කතා. අපිට අමතක වෙනවා ඒවා. දෙතිස් කතා කියලා. ඊට පස්සේ කුමාර කුමාරිකාවන් ගැන කතා, නළු නිලියෝ ගැන කතා, ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගැන කතා, රටවල් ගැන කතා, එකී මෙකී නාන තොටේ කතා, මේ හැම එකක්ම දෙතිස් කතාවලට අයිති වෙනවා. එතකොට භික්ෂුන් වහන්සේ සංඝයා අතරට ගියාට පස්සේ මෙන්න මේ දෙතිස් කතා කරන්නේ කියනවා. තමන් ධර්මයේ කියනවා. සංඝයා අතරට ගියාට පස්සේ කියන ස්වාමීන් වහන්සේ මම අද සූත්‍රයක් කිව්වා.
ඒකේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ නිවන් මාර්ගට මුල් වෙන කරුණ 8ක් කියලා දුන්නා. තමන් ධර්මයේ කියන්නේ නැත්නම් ඉන්න තව ස්වාමින් වහන්සේ නමක්ව පොළඹවනවා දහම් කාරණාවක් කියන්න. ස්වාමින් වහන්සේ අද ධර්ම දේශනාවක් ඇහුවද මොකක්ද ඒක තියෙන කරුණ කියලා තව කෙනෙක් පොළඹවනවා කියනවා. එහෙම කරන්නෙත් නැත්නම් සතිපට්ඨානයේ සිහිය පිහිටවාගෙන නිහඬව වාසය කරනවා කියනවා. බුදුරජාණන් වහන්සේ ඒක වදලා මහණෙනි ඔබ සංඝයා අතරට ගියාට පස්සේ කරුණු දෙකක් කරන්න කිව්වා. එක්ක ධර්මයේ කතා කරන්න, එහෙම නැත්නම් සතිපට්ඨානයේ සිහිය පිහිටවාගෙන නිහඬව ඉන්න කියලා. එහෙමනම් නිවන් මඟ පුරුදු කරන කෙනෙක් මේක ජීවිතේට පුරුදු කරගෙන තියෙන්න ඕනේ. එතකොට අපි කියමු ගිහි ගෙදර ඉන්න කෙනෙක් රැකියාවක් කරනවා කියලා. අපි කියමු වෛද්‍යවරියක් කියලා. ඒ කෙනා තමන්ගේ වෘත්තියට අනුකූලව කතා කරන එක දෙතිස් කතාවක් වෙනවද? නෑ, ඒක දෙතිස් කතාවක් වෙන්නේ. සමාජ සේවය කරන කෙනෙක් ඒ අවස්ථාවේ සම්බන්ධව කතාවක් කරනවා නම් ඒක දෙතිස් කතාවක් වෙන්නේ. කාලය ගෙවා දැමීමේ අදහසින්, තව කෙනෙක්ගේ හිත අපිරිසුදු කරන අදහසින් නොඑක් දේවල් කාලේ කාදමන්න කතා කරන එක තමයි දෙතිස් කතාවක් වෙන්නේ. එහෙම නැතුනොත් අපිට ජීවත් වෙන්න බෑනේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේ කාරණාවත් අපේ ජීවිතේට පුරුදු කරගන්න ඕනේ. ඊට පස්සේ උන්වහන්සේ වදාලා මහණෙනි 8 වෙනි කාරණාව නිවන් මඟ දියුණු කරගන්න උපකාර වෙන 8 වෙනි කාරණාව තමයි මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා පංච උපාදානස්කන්ධය පිළිබඳව හට ගැනීමත් නැතිවීමත් දැකීමේ නුවණින් වාසය කරනවා. ඒකයි තියෙන්නේ මොකේද? ඒකයි තියෙන්නේ විදර්ශනා ප්‍රඥාවට. මේ ශ්‍රාවකයා දැන් බලන්න බුදුරජාණන් වහන්සේ හරි එහෙම නැත්නම් කල්යාණ මිත්‍රෙක්ව හරි ඇසුරු කරමින් ලැජ්ජා බය ඇති වේ කෙනා ඇසුරු කරමින් දහම් කාරණා නිතර නිතර ඉගෙන ගන්නවා. ඊට පස්සේ හුදකලා වාසයට පුරුදු වෙනවා. කාය චිත්ත විවේකයට පුරුදු වෙනවා. සීලය හොඳට ආරක්ෂා කර ගන්නවා. ඊට පස්සේ පටන්ගත් වීරිය ඇති කර ගන්නවා. දහම් දැනුම ඇති කර ගන්නවා. ඊට පස්සේ දෙතිස් කතා වලින් වැළකීලා දහම් කතාව කරනවා. මේවා කර කර ඉද්දින් මේ දහම් දැනුම තමන්ගේ ජීවිතේට දියුණු වෙද්දින් මේ කෙනා පංච උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්නවා. මොකක්ද පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ? පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ අපේ ජීවිතේ. වෙන මොනවත් නෙමෙයි පංච උපාදානස්කන්ධය කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතේ බලන්න කියපු එක පැත්තක් තමයි මේ පංච උපාදානස්කන්ධය. ඉස්සර කට්ටිය මේ පංච උපාදානස්කන්ධයට කිව්වේ මොකද්ද බණ පොත් වලින් බලලා? ලෙඩ හැදුනට පස්සේ අනේ මේ පංචස්කන්ධේ මං කවද්දත් හරින්නේ කියලා. පංචස්කන්ධයක් තියෙන කාටද? රහතන් වහන්සේලාට. පංච උපාදානස්කන්ධේ පංචස්කන්ධයට බැඳිලා ගිහිල්ලා ඉන්නවා ධර්මය අවබෝධ කරපු නැති හැම කෙනෙක්ම. රූප උපාදානස්කන්ධය සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච මේ අපේ ශරීරය. රූප උපාදානස්කන්ධේ පඨවි ධාතුට අයිති වෙනවා අපේ කෙස් ලොම් නිය දත් ආදී මේ ගොරෝසු ස්වභාවයට අයිති දේවල්. ආපෝ ධාතුට අයිති වෙන අපේ ශරීරයේ වැగిරලා යන දේවල්. තේජෝ ධාතුට අයිති වෙන අපේ ශරීරයේ උණුසුම් දේවල්. වායෝ ධාතුට අයිති වෙන අපේ ශරීරයේ හමාගෙන යන දේවල්. එතකොට මේ රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංකාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය කියන පංච උපාදානස්කන්ධය බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දන්නේ නැති කෙනා මොකක් කියලාද හිතන් ඉන්නේ? මේක මම, මේක මගේ, මේක මගේ ආත්මය, මේක තමයි මගේ ජීවිතය කියලා මේ කෙනා පංච උපාදානස්කන්ධයම ග්‍රහණය කරගෙන වාසය කරනවා. ආන්ගේ පංච උපාදානස්කන්ධේ මම මගේ මගේ ආත්මය කියලා හිතාගෙන ඉන්න එකට කියනවා සක්කාය දිට්ඨිය කියලා. යම් කෙනෙක් සෝතාපන්න වුණොත් ඒ කෙනාගෙන් ප්‍රහාණය වෙන දෙයක් තමයි සක්කාය දිට්ඨිය. ඒ කෙනා පංච උපාදානස්කන්ධේ දකින්නේ පංච උපාදානස්කන්ධයක් විදිහට. මම කියන අදහසින් නෙමෙයි.
එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ පංච උපාදානස්කන්ධේ හට ගැනීමත් නැතිවීමත් දකිමින් මේ ශ්‍රාවකයා වාසය කරනවා. එතකොට කලින් ඇති කරගත දහම් දැනුම උපකාර වෙන්නේ ඒකට. දැන් සමාධියක් ඇති කරගත්තට පස්සේ සමාධිය තුලින් තමයි මේක දකින්නේ. මොකද දැන් අපි සාමාන්‍ය නීවරණත් එක්ක ඉද්දින් පංච උපාදානස්කන්ධය අපි සිහි කරනවා. නමුත් ඒක ජීවිතයට බද්ධ වෙන කාරණාවක් විදිහටපත් වෙන්නේ සමාධියක් තුල ඉඳලා පංච උපාදානස්කන්ධය විදර්ශනා කළොත්. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ ශ්‍රාවකයා රූපේ හට ගැනීමත් නැතිවීමත් විදර්ශනා කරනවා. වේදනාවේ හට ගැනීමත් නැතිවීමත් විදර්ශනා කරනවා. සංඥාවේ හට ගැනීමත් නැතිවීමත් විදර්ශනා කරනවා. සංස්කාරයන්ගේ හට ගැනීමත් නැතිවීමත් විදර්ශනා කරනවා. විඥානයේ හට ගැනීමත් නැතිවීමත් විදර්ශනා කරනවා. එතකොට මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ කියලා දුන්න මෙන්න මේ නිවන් මඟට මුල් වෙන කරුණු කාරණා පුරුදු කරද්දී මේ ශ්‍රාවකයා ගැන අනිත් පිරිස කතා වෙනවා කියනවා. අනිත් ස්වාමින් වහන්සේලා මේ ස්වාමින් වහන්සේට පුද සත්කාර දක්වනවා කියනවා. ගෞරව කරනවා කියනවා. කොහොමද ගෞරව කරන්නේ? සබ්‍රාහ්මචාරින් වහන්සේලා කතා බස් කරනවා. අහවල් ස්වාමින් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේව ගොඩාක් ළඟින් ඇසුරු කරනවා. අහවල් ස්වාමින් වහන්සේ කල්යාණ මිත්‍රෙක්ව බොහෝම ගෞරවයෙන් ඇසුරු කරනවා කියලා අනිත් සබ්‍රාහ්මචාරින් වහන්සේලා අර ස්වාමින් වහන්සේ ගුණ කතා වෙනවා කියලා. ඊට පස්සේ අනිත් සබ්‍රාහ්මචාරින් වහන්සේලා සහෝදර ස්වාමින් වහන්සේලා කතා වෙනවා. අහවල් ස්වාමින් වහන්සේ කාලෙන් කාලෙට ගිහිල්ලා අර බහුශ්‍රුත ධර්මදර ස්වාමින් වහන්සේගෙන් දහම් කාරණා ඉගෙන ගන්නවා. අනේ කොච්චර හොඳ දෙයක්ද ඒ ස්වාමින් වහන්සේ මෙහෙම දහම් කාරණා ඉගෙන ගන්න එක. ඒ ස්වාමින් වහන්සේ නම් ධර්මාර්ගයේ යම් දියුණුවකට පත්වෙච්ච කෙනෙක් කියලා අනිත් ස්වාමින් වහන්සේලා ප්‍රශංසා කරනවා කියනවා. එතකොට බලන්න දැන් මෙන්න මේ විදිහට මේ කරුණු 8ම ගැන අර ස්වාමින් වහන්සේලා බල ප්‍රශංසා කරනවා. හැබැයි කෙනෙක් බලාපොරොත්තු වෙනවා ධර්මයේ හරියට දන්නේ නැති කෙනෙක් සීලයක් ආරක්ෂා කරොත් ඒ සීලය මුල් කරගෙන පිරිස ඉදිරියේ ඉස්මතු වෙන්න. එහෙම වෙන්නේ නැද්ද සාමාන්‍ය සමාජයේ? අනේ පන්සිල් පද පහ මේ සතියක් රකින්නවා. මාස ගාණක් කිය යනවා. මන්නම් පන්සිල් පද පහ ඔන්න රැක්කා. ඔන්න විනාඩි 10ක් භාවනා කළ හිත චුට්ට සමාධිමත් වෙනවා. ගමේ ඉන්න ඔක්කොටම කියනවා අද නම් භාවනාව හරි ගියා කියලා. මොකටද මේ කියන්නේ? ප්‍රශංසාවක් බලාපොරොත්තු වෙයි. අනේ මං ගැන මෙසේ දැනගත්වා. අනේ මං ගැන මෙසේ සිතත්වා කියලා අනිත් කට්ටියට තමාගේ ගුණ ප්‍රකට කරනවා. ඊට පස්සේ ඒකන අනිත් කට්ටිය හෙලා දකිනවා. මම මෙහෙම කරාට කෝ ඔයාලා එහෙම කරනවා. ඇයි ඔයාලට උවමනාවක් නැද්ද? මේ බලන්නකො මම කියලා තමාව ඉස්මතු කරන අනිත් කට්ටිය හෙලා දකිනවා. ඒක බුදුරජාණන් වහන්සේ වදාලා ධර්මාර්ගයේ වැහෙන්න හේතු වෙන කාරණාවක් කියලා. හැබැයි තමන් බලාපොරොත්තු නැති වුණාට මේ කියපු කරුණු ජීවිතයට පුරුදු කරනවා නම් තමා කැමති වුණත් අකමැති වුණත් ලෝකයා ප්‍රශංසා කරනවා. ඒක නේද මේ සූත්‍රය කියලා දුන්නේ. මේ කරුණුවට යම් කෙනෙක් පුරුදු කරනවා නම් අනිත් ස්වාමින් වහන්සේලා කතා වෙනවා කියනවා. අනේ කොච්චර දෙයක් අහවල් ස්වාමින් වහන්සේ කල්යාණ මිත්‍රයව ළඟින් ඇසුරු කරනවනේ. ගෞරවයෙන් ඇසුරු කරනවනේ. කාලෙන් කාලට උන්වහන්සේ ළඟට ගිහිල්ලා දහම් කාරණා අහනවනේ. උන්වහන්සේ හොඳට භාවනා කරන කෙනෙක්. කුටියමයි වැඩි කාලයක් ගත කරන් දෙතිස් කතාවට යන්නේ නැහැ. උන්වහන්සේ කායික වීරියයි ඒ වගේම මානසික වීරිය ඇති කරගෙන අකුසල් දුරු කර ඉන්න කෙනෙක් නේ. උන්වහන්සේ එකත් එකටම මේ ධර්මාර්ගයෙන් යම් පිළිසරණක් ලබා ගන්න මහන්සි ගන්න කෙනෙක් නේ කියලා ප්‍රශංසා ලැබෙනවා කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මෙන්න මේ කරුණු කාරණා ගිහි කෙනෙක් වේවා පැවිදි කෙනෙක් වේවා මෙන්න මේ කරුණු 8 අපි මුලින් ඉඳලා කල්පනා කරපු මුලින් ඉඳලා කතා කරපු මේ කරුණු 8 යම් කෙනෙක් තමන්ගේ ජීවිතයට පුරුදු කළොත්
ඒ කෙනා කැමති වුණත් අකමැති වුණත් නිවන් මඟ මෝරන්න නිවන පිණිස උපකාරන නුවණ දියුණු වෙන්න උපකාර වෙන කරුණු පුරුදු කළොත් එයාගේ ජීවිතේට නිවන සාක්ෂාත් කරන්න අවස්ථාවක් ලැබෙනවම. එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපි තේරුම් ගන්න ඕනේ අපි ප්‍රාර්ථනා කළ ඵලියට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පිළිසරණක් ලැබෙනවද? කෙනෙක් එහෙන් මෙහෙන් මේ කරුණු ටිකක් පුරුදු කරලා අර කලින් කිව්වා වගේ කල්පනා කරන කෝ ප්‍රතිඵලයක් නැහැ නේ කියලා. ඊට පස්සේ ඒක අහන අනිත් පිරිසත් හිතනවා එහෙමනම් ඒ කෙනා ඔච්චර පුරුදු කළා ප්‍රතිඵලයක් නැත්තම් මම මොකටද පුරුදු කරන්නේ? සමාජයේටම අදහසක් යනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පුරුදු කරාට ප්‍රතිඵලයක් නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ යම් කෙනෙක්ගේ වචනයක් නිසා පිරිසක් ධර්මයෙන් බැහැරට යනවා නම් ඒ කරුණ කියපු කෙනා බොහෝ පව් රැස් කරගන්නවා කියලා. ඒක නිසා අපි කල්පනා කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තාම මේ ජීවිතේට පුරුදු කරන්න පුළුවන් එකක්. නමුත් ඒ පුද්ගලයාගේ තියෙන උත්සාහය වීරිය අනුව තමයි ඒ ධර්මයේ ජීවිතේට පුරුදු වෙන්නේ. යම් කෙනෙක්ගේ තියෙන උත්සාහය අනුව යම් තරමකට පුරුදු වෙන්න පුළුවන්. හැබැයි ඒ කෙනා උත්සාහයක් අරගෙන ඒ කෙනාට පුරුදු වෙන්නේ නැති වුණාට පස්සේ ඒමින් අනිත් කට්ටිය බල්ලා කිව්වොත් මේ ධර්මයේ අද කාලේ චුට්ටක්වත් පුරුදු වෙන්නේ නැහැ කියලා. සාධාරණ කිව්මක්ද ඒක? සාධාරණ කිව්මක් වෙන්නේ. ඒක නිසා අපි කල්පනා කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේ වදාලා ජීවිතේට තියෙන පිළිසරණ ගොඩනගා ගන්න නම් බුදුරජාණන් වහන්සේ කියලා දුන්න ධර්මය පියවරෙන් පියවර අනුගමනය කරන්න ඕනේ කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා මේ මාර්ගය වරද්ද ගන්නවා. වරද්දගෙන චෝදනා කරන්නේ කාටද? මාර්ගය කියලා දුන්න කෙනාට. ඒකට බුදුරජාණන් වහන්සේ උපමාවක් කිව්වා. සවැත් නුවරට යන්න ඕන කෙනෙක් ඇවිල්ලා කෙනෙක්ගෙන් පාර අහනවා. ඇහුවට පස්සේ මේ කෙනා කියනවා මේ පාරෙන් ගිහිල්ලා දකුණට හැරෙන්න. දකුණට හැරිලා යද්දී ඔන්න කන්දක් හම්බෙනවා. ඒ කන්ද ළඟින් වමට හැරිලා යන මේ විදිහට පාර කියනවා. අර සවැත් නුවරට යන්න ඕනේ පුද්ගලයා අර කියපු තැනින් හැරෙන්නේ නැතුව වෙන තැනකින් හැරිලා. පාර වරද්දාගෙන පාර කියපු කෙනාට චෝදනා කළොත් කවුද එතකොට හරි? කවුද වැරදි එතකොට? කියලා දුන්න කෙනාගේ නෙමේ වරද තියෙන්නේ පාරේ ගියපු කෙනාගේ. ඒ වගේ ගොඩාක් දෙනෙක් තමන්ගේ මාර්ගයේ පටලවගෙන බුදුරජාණන් වහන්සේට සහ ධර්මයට චෝදනා කරනවා. හැබැයි තමන්ගේ වරද. ඒක නිසා අපි තේරුම් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙනෙකුගේ ජීවිතයට ලැබෙන්නේ බොහොම කලාතුරකින්. කලාතුරකින් මනුස්ස ලෝකෙ ඉපදුනාට පස්සේ කලාතුරකින් කෙනෙකුට ලැබෙන දෙයක් තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒ කලාතුරකින් ධර්මයේ ලැබුණට පස්සේ තේරුම් ගන්න ඕනේ මේ ධර්මයේ සුවල්පයක් නමුත් මේ කියලා දුන්න කරුණ එකපාර බැරි වෙයි. නමුත් සුවල්පේ නමුත් ජීවිතයට පුරුදු කරගත්තොත් තමන්ගේ ජීවිතයේ යම් දවසක මේ කරුණ වලින් පරිපූර්ණ වෙලා යනවා. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උන්වහන්සේ වදාලා වඳ බැහැපු ධර්මයක් නෙමෙයි. ඒ ධර්මය මේ ජීවිතේම අවබෝධ කරගන්න පුළුවන්. සම්දිත්තිකයි. ඒ වගේ මේ ධර්මයේ අකාලිකයි. කාලේ පහර කැමට ලක් වෙලා නැහැ. ඒක නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙන ගන්න හැම කෙනෙක්ම ලෝකේ බොහෝ දෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ආදරය කරනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පුරුදු කරන්න මහන්සි ගන්නවා. ඒ හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕනේ අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පුරුදු කරන තාක්කල් අපේ ජීවිතේට පිළිසරණක් ලැබෙනවා. හැබැයි මේ ධර්මය අපේ ජීවිතේ පුරුදු නොකරන තාක්කල් අපේ ජීවිතේට පිළිසරණක් ලැබෙන්නේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකයට තනියම අපි ඇවිල්ලා මේ ලෝකේ අපි තමන්ගේ తాවකාලික ජීවිතේ ගත කරලා මරණින් මත්තේ තනියම තමන්ගේ ගමන යනවා කියලා. එහෙම යද්දී මරණයටපත් වෙද්දී පුතාට පුළුවන්කමක් නෑ අම්මා බේරගන්න. අම්මට පුළුවන්කමක් නෑ පුතා බේරගන්න. සහෝදරයාට පුළුවන්කමක් නෑ සහෝදරිය බේරගන්න.
තම තමන් මේ ජීවිතේ කරපු කියපු දේවල්ට අනුරූපව තම තමන්ගේ ගමන එක්කන යනවා. බුදුරජාණන් වහන්සේ වදාලා තමාටමයි මේ දේ කරගන්න තියෙන්නේ. දැන් සමහරට අපිට ධර්මයේ මග හැරෙනවා. අනේ මේ දරුවන්ගේ කටයුතු නිසා මට ධර්මයේ පුරුදු කරගන්න බෑනේ. අනේ මේ රැකියාව නිසා මට ධර්මයේ පුරුදු කරගන්න බෑනේ කියලා හැම මොහොතෙම අපි ධර්මයේ පස්සට දානවා. මුල් තැන දෙන්නේ කටයුත්තට. අනේ අපිට විවේකයක් නැණි ධර්මයේ පුරුදු කරගන්න. අනේ අපිට මේ කාල වේලා තිබ්බනම් පුරුදු කරගන්න ඕනේ කියලා නිදහසට කාරණාවක් හැම වෙලෙම හදා ගන්නවා. ඒ හේතුව තමයි අපේ හිත හැදිලා තියෙන්නේ සසරේ යන්න මිසක් සසරේ නවතින්න නෙමෙයි. සසරේ යන්න හැදිච්ච හිත කැමති වෙන්නෙම පස්සට අදින්න. ආන් ඒක නිසායි බුදුරජාණන් වහන්සේ වදනේ කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරමින් නිරන්තරයෙන් ධර්මය අහන්න කියලා. ඒතර කල්යාණ මිත්‍රය සිහිය උපද්දලා නිතර කියනවා මෙන්න සසරේ ස්වභාවය. මෙන්න මේ කරුණු පුරුදු කරගන්න. මෙහෙම පුරුදු කරගත්තොත් ජීවිතේ ලස්සනට ගත කරලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් සසරින් නිදහස් වෙන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒක නිසා මේ කියලා දුන්න කරුණු අපි මතකයේ විතරක් තියාගන්න නැතුව අපි නැගිටිද්දින් ඔඩොක්කුවේ මොන හරි දෙයක් තියාගෙන එහෙම බිම වැටෙනවා වගේ කරගන්න නැතුව මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ කියලා දුන්න ධර්මය අපි හොඳට හිතට ගන්න ඕනේ. හිතට අරගෙන මේ දහම් කාරණා හොඳට නුවණින් විමසන්න ඕනේ. නුවණින් විමසමින් මේ දහම් කාරණා අපේ ජීවිතයට බද්ධ කරගන්න ඕනේ. යම් දවසක මේ දහම් කරුණු අපේ ජීවිතයට බද්ධ වුණොත් මේ දහම් කරුණු අපේ ජීවිතේ පරිපූර්ණ කරගත්තොත් එදාට ඒ කෙනා ඉපදෙමින් මැරෙමින් ආව සසරින් නිදහස් වෙනවා. එදාට ඒ කෙනා වයසට යමින් නිදහස් වෙනවා. ලෙඩවීමෙන් නිදහස් වෙනවා. මරණයට පත්වීමෙන් නිදහස් වෙනවා. ප්‍රිය අයගේ වෙන්වීමේ දුකින් නිදහස් වෙනවා. අප්‍රිය අය සමග එකතු වීමේ දුකින් නිදහස් වෙනවා. කැමති දේ නොලැබීම නිසා හටගන්නා දුකින් නිදහස් වෙනවා. තිරිසන් ලෝකයේ ඉපදී විඳින්න තියෙන දුකින් නිදහස් වෙනවා. പ്രേත ලෝකයේ ඉපදෙන දුකින් නිදහස් වෙනවා. නිරේ ඉපදෙන දුකින් නිදහස් වෙනවා. සියලු දුකින් ඒ කිනාට නිදහස් වෙන්න වාග්ය ලැබෙනවා. ඉතින් ඒක නිසා අපි හැම කෙනෙක්ගෙම බොහෝම සෙනෙහසින් ඉල්ලන්නේ බුදුරජාණන් වහන්සේ කියලා දුන්න ධර්මය තමන්ගේ ජීවිතයට පුරුදු කරගෙන හැම කෙනෙක්ගේම ජීවිතේ නිවන් මඟ පුරුදු කරගෙන ගෞතම බුදුරජාණන් වහන්සේ බුදු සසුනේම උතුම් පිළිසරණ ලබා ගන්න ඔබ අපි හැම දිනාටම දුර්ලභ භාග්‍ය උදා වේවා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව අද දින අසිරිමත් දම්සක ධර්ම දේශනේ සඳහා දායකත්වයේ දරන්නේ කුරුණෑගල උහුමියේ පදිංචි ඒ.එම්. ඩිංගිරි අම්මා මෑණියන් ඇතුළු පවුලේ ඥාතිත මිත්‍රාදීන් හැමදෙනාම එකතු වෙලා රැස් කරගත් පුණ්‍ය ධර්මයන් පළමුවෙන්ම පින්කම් සිරු දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියෝ සැපයෙන් සැපයටපත් වෙත්වා. දෙවියන්ගේ දැහැමි රැකවරණේ මේ පින්වතුන් හැමදෙනාටම සලසා දෙත්වා. දෙවියෝද චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගනිත්වා කියලා සාදු කියන්නේ. ඒ වගේම රැස් කරගත් පුණ්‍ය ධර්මයන් මිය පරලොව ගියපු සියලු ඥාතීන්ට අනුමෝදන් වෙත්වා. විශේෂයෙන්ම මිය පරලොව ගියපු බී.ආර්. ජයවර්ධන ස්වාම පුරුෂයාටත් ඒ.එම්. අප්පුහාමි පියාණන්ටත් ජේ.එච්. කව්වම්මා මෑණියන්ටත් ඒ.එච්. නිමලාවති කුමාරි හාමි නැගණියටත් ආර්.එම්. උක්කුවම්මා කිරියම්මා කියන පවුලේ මිය පරලොව ගියපු සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේ මේ පින්වතුන් නමින් මේ ජීවිතේත් සසර පුරාවටත් මිය පරලොව ගියපු සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපයෙන් සැපයටපත් වෙත්වා. සංසාර දුකින් අත් මිදෙත්වා කියලා සාදු කියන්නේ. ඒ වගේම රැස් කරගත් පුණ්‍ය ධර්මයන් අසනීප තත්ත්වයෙන් පසු වෙන දෙහි කුඹුර දිවිනැගුම ප්‍රජාමූල බැංකුවේ කළමනාකාරතුමිය වන යමුනා රංජිනී දසනායක මහත්මියට මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. චිරජීවනයේ සැලසේවා. කායික මානසික දුක් පීඩා දුරු වෙත්වා. සුවසේ ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා කියලා සාදු කියන්නේ.
විශේෂයෙන්ම රැස් කරගත් පුණ්‍ය ධර්මයේ අද දින අසිරිමත් ධම්සක ධර්ම දේශනාවේ සඳහා දායකත්වයේ දරන කුරුණෑගල ලුහුමියේ පදිංචි ඒ.එම්. ඩිංගිරි අම්මා මෑණියන් ඇතුළු පවුලේ ඥාතිහිත මිත්‍රාදීන් හැම දිනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ධර්ම දේශනාවේ සඳහා ධර්මයේ ශ්‍රවණය කරන්ඩ මෙතෙන්ට පැමිණි ඔබ හැම දිනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ලංකා වාසී ලෝක වාසී ශ්‍රද්ධා රූපයෙන් අරමුණ ඒ වගේම සදහැවත් බෞද්ධ ජනතාව හැම දිනාට මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. දීර්ඝායු සම්පත් උදා වේවා. සුවසේ ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. සුපින්නතුනි, අද දවසේදී පින්වත් ස්වාමීන් වහන්සේ ඒ ධර්ම දේශනාව තුළින් අපට බොහෝ කාරණා අපේ ජීවිතයට එකතු කරගත යුතු කාරණා බොහොමයක් පෙන්වා දුන්නා. දෙතිස් කතාවෙන් තොර වෙලා දස කතාවට ආසාවෙන් ඇලිලා ඒ තුළ වාසය කරන්න පුළුවන් නම් කොයිතරම්නම් අපිට වාසනාවක් ජීවිතේ උදා වෙයිද? අපි කොයිතරම්නම් හොඳ පුද්ගලයෙක් බවට පියවරෙන් පියවරපත් වෙන්නට අපිට පුළුවන් කමක් තියෙනවාද? ඉතින් මේ කාරණා පිළිබඳ මැනුවෙන් පින්වත් ස්වාමීන් වහන්සේ පෙන්වා දුන්නා. අපිට අනුකම්පා පිණිස මේ උතුම් ධර්ම කාරණා පෙන්වා දුන් පින්වත් ස්වාමීන් වහන්සේට අපි පුණ්‍ය ආනුමෝදනා කරමු. මේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට පින්වත් ස්වාමීන් වහන්සේට මේ පින් හේතු වාසනා වේවා කියා අප ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ වගේම ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට සුවසේ ධර්මාබෝධය ලබන්නට අද දවසේදී අසිරිමත් ධම්සක ධර්මදේශනාවේ වැඩසටහනට දායකත්වයේ දැක්වූ මේ පිරිසටත් අප පුණ්‍ය ආනුමෝදනා කරනවා. දැන් පින්වත් ස්වාමීන් වහන්සේට පරිස්කාරයන් පූජා කරමු. නමෝ බුද්ධාය 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 නමෝ බුද්ධාය. පින්වත් ස්වාමීන් වහන්සේව වන්දනා කිරීමට පසඟ පිහිටුවා වෙන මාගේ වඩපසුව මේ විදිහට කියන්න. ඕකාස වන්දාමි පන්තේ මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරතේන කතං සබ්බං අච්ඡයං කමතමේ බන්තේ ඕකාස කමාමි බන්තේ ဒ ුතියම්පි ඕකාස කමාමි බන්තේ තතියම්පි ඕකාස කමාමි බන්තේ සාදු සාදු සාදු.
සුපින්නතුනි ඒත් සමගින්ම ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ඔබ වෙත ගෙන අසිරිමත් තම්සක ධර්මදේශනාමේ වැඩසටහන අප මෙතෙකින් නිමවටපත් කරනවා. විශේෂයෙන් වැඩසටහන නිම කරන්නට මත්තෙන් මේ කරුණ කෙරෙහි ඔබේ අවධානය යොමු කරනවා. ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ඔබ වෙත ගෙන එන අකාලික මුනිදම් ධර්මදේශනාමේ වැඩසටහන සඳහා දායකත්වයේ දක්වමින් එම වැඩසටහනට සහභාගී වීමේ හැකියාව දැන් ඔබට උදා වී තිබෙනවා. ශ්‍රද්ධා රූපවාහිනියත් TNL නාලිකාවත් එක්වගෙන සමගාමී විකාශයත් මෙතෙකින් නිමවටපත් වෙනවා. ශ්‍රද්ධා රූපවාහිනිය ඩයලොග් TV ඔස්සේ නාලිකාංක 27න්, PO TV ඔස්සේ නාලිකාංක 99න්, www.shraddha.lk අපේ වෙබ් අඩවිය ඔස්සේද නැරඹීමේ හැකියාව ඔබට තිබෙනවා. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබ සැමට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.